අද ජනතා විමුක්ති පෙරමුණ හැටියට මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවුවේ බැටික්ලෝ කැම්පස් ආයතනය පිළිබඳව තිබෙන වර්තමාන තත්ත්වය පැහැදිලි කරන්නත් ඒ සම්බන්ධයෙන් පක්ෂයක් හැටියට අපි ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය හරහා මේ රටේ ජනතාව දැනුවත් කරන්නත්. අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය නියාමනය කිරීම සඳහා තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තිබෙන්නේ. 78 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත මගින් ඒ විශ්වවිද්‍යාල පද්ධතිය නියාමනය කෙරෙනවා. 1985 දී ඒ පනතට හඳුන්වා දීපු සංශෝධනයක් සමග රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නැත්නම් උපාධි ප්‍රදානය කරන පෞද්ගලික ආයතන ආරම්භ කරන්නත් ඒවකට ආණ්ඩුව අවසර ලබා දුන්නා. ඒ සඳහා වන නීතිමය ක්‍රමවේදයක් තිබෙනවා. යම්කිසි ආයතනයක් හෝ පුද්ගලයෙක් එහෙම නැත්නම් යම්කිසි ව්‍යාපාරිකයෙක් අපේ රටේ උපාධි ප්‍රදානය කරන ආයතනයක් ආරම්භ කරනවා නම් ඒ සඳහා අවසරය ලබාගත යුතු ආයතන ගණනාවක් තිබෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ඒ වගේ මේ උපාධියට අදාළ කරන සමහර ආයතන උදාහරණයක් හැටියට වුන් වෛද්‍ය උපාධි ලබා දෙනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අවසර ලබා ගන්නට ඕන. ඒ වගේම ඒ උපාධියට අදාළ වෘත්තීමය ආයතනයේ අනුමැතිය ලබා ගන්නට ඕන. උදාහරණයක් හැටියට ඉංජිනේරු උපාධි ලබා දෙනවා නම් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ අවසර ලබා ගන්නට ඕන. මේ ආදී නිශ්චිත ක්‍රමවේදයක් මේ උපාධි ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් රටේ නීතිගත වෙලා තිබෙනවා. ඒතර මේ දැන් ආందోලනයකට තුඩු දීලා තිබෙන බැටික්ලෝ කැම්පස් ආයතනය අදයි ආරම්භ වෙච්ච එකක් නෙමෙයි. මේ ක්‍රියාවලිය 2012 වර්ෂය දක්වා දිව යනවා. ඔවුන් පසුගිය වසර 7ක කාලය තුල ක්‍රමානුකූලව තමයි මේ තැනටපත් වෙලා තිබෙන්නේ. මුලින්ම 2013 ජූනි මාසේ 11 වෙනිදා යුනිවර්සිටි කොලෙජ් බැටික්ලෝ කියන ආයතනය එවකට තිබුණු තරුණ කටයුතු හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයත් ඒ වගේම ශ්‍රී ලංකා හීරා පදනම කියන ආයතනයත් එකතු වෙලා තමයි ආරම්භ කරන්නේ. ඒ සඳහා වෙච්ච අවබෝධතා ගිවිසුමක් 2013 ජූනි මාසේ 11 වෙනිදා අත්සන් කරනවා. ඒ අත්සන් කරන්නේ එවකට තරුණ කටයුතු හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා හැටියට ඉන්න දල සලහප්පෙරුම මහතා සහ ශ්‍රී ලංකා හීරා පදනම වෙනුවෙන් ඒ සභාපති හිස්බුල්ලා මහතා. එයින් පස්සේ 2014 දෙසැම්බර් මාසේ 10 වෙනිදා මේ හීරා පදනම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලියාපදිංචි කරනවා. 2016 මැයි මාසේ 19 වෙනිදා හීරා පදනම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයත් එක්ක මේ ආයතනය ආරම්භ කිරීම සඳහා ගිවිසුම් ගත වෙනවා. ඒ විදිහට තමයි ඔවුන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය තුලින් මේ අනුමැතිය ලබාගෙන තිබෙන්නේ. ඒ වගේම මේ බැටික්ලෝ කැම්පස් එක ඉදිකිරීම සඳහා ඉඩම වෙන් කර ගන්න ඕන කටයුතු කරන 2012 කාලයේ ඉඳලා මුලින්ම ඔවුන් අනුමැතිය ඉල්ලන්නේ නැගෙනහිර පළාතේ ඉන්න තරුණ තරුණියන්ට නොමිලේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීම සඳහා පුහුණු මධ්‍යස්ථානක ඉඩමක් ලබා දෙන්න කියලා. ඒ අනුව 2013 ජූලි මාසේ 24 වෙනිදා මඩකලපුව කෝරළේපත්තු උතුර ප්‍රාදේශීය කොට්ටාසේ පූනානි නැගෙනහිර ග්‍රාම සේවා නිලධාරී වසමේ මහවැලි බී කලාපයට අයිති අසේලපුර ජයන්තියාය ඒකකේ අක්කර 35ක් වසර 35ක් සඳහා බදු පදනමේ ලබා ගන්නවා. එතකොට ඒ වෙලාවේදී මහවැලි අධිකාරිය අක්කරයකට රුපියල් 14340යි අය කරන්නේ. වසරකට මේ අක්කර 35 සඳහා හීරා පදනම ගෙවිය යුතු වන්නේ රුපියල් 491200යි. එහෙම තමයි ඔවුන් මේ ආයතනය ඉදිකිරීම සඳහා ඉඩම ලබා ගන්න. ඊළඟට මේ ආයතනය පවත්වා ගැනීම සඳහා නැත්නම් ඉදිකිරීම සඳහා පවත්වා ගැනීම සඳහා මුදල් ලබා ගන්නට 2016 මාර්තු මාසයේ සිට 2017 ජූනි මාසය දක්වා වසරකට මදක් වැඩි කාලය තුල රුපියල් කෝටි 360ක් අවස්ථා 7කදී සෞදි අරාබියෙන් ගෙන්වා ගන්නවා. ඒ සඳහා උන්ට ඒ මුදල් ලැබලා තිබෙන්නේ ඉන්හෙරිටන්ස් අලි අබ්දුල්ලා අලිෆාලි කියන පදනමක් විසින් තමයි අවස්ථා 7කදී රුපියල් කෝටි 360ක් මේ ආයතනය ආරම්භ කිරීම සඳහා එවලා තිබෙන්නේ. ඒ වගේ මේ අතරතුරදී මේ හීරා පදනම උපාධි පාඨමාලා කීපයක් සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැතිය ඉල්ලා හිටිනවා. ඒ අතර තිබෙනවා BSc in Islamic Banking and Finance සහ BA in
ශරියා and ඉස්ලාමික් ස්ටඩීස් කියන පාඨමාලා දෙක සඳහා තෝන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන මේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලනවා. ඒ වගේම වුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නැත්නම් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කරනවා මේ පාඨමාලා සඳහා සෞදි අරාබියෙන් මහාචාර්යවරු ගෙනා ගන්නවා කියලා. මේ මහාචාර්යවරුන්ගේ නම් උමුල් කුරා යුනිවර්සිටි එකේ සෞදි අරාබියේ එහි මහාචාර්ය නම් කීප දෙනෙක් සඳහන් කරනවා මේ පාඨමාලා සඳහා වුන් ගෙනා ගන්නට යන්නේ කියලා. ඒතර මේ ආකාරයට තමයි මේ බැටික්ලෝ කැම්පස් එක මේ දක්වා වර්ධනය වුණේ. ඒතර පැහැදිලිව අපි සඳහන් කරනවා මේ බැටික්ලෝ කැම්පස් ආයතනය එක් පැත්තකින් නීති විරෝධී ආයතනයක්, අනිත් පැත්තෙන් අපේ රටේ ජාතික සමගියට සංහිඳියාවට දැඩි අනතුරක් එල්ල වේ කිය ආයතනයක් කියලා. මම මේක නීති විරෝධී කියලා කියන්නේ කාරණා කීපයක් මත. පළවෙනි කාරණේ තමයි මේ බැටික්ලෝ කැම්පස් එක ඉදි කරලා තිබෙන ඉඩම ලබා ගැනීමේ හොර වංචාසහගත කටයුතු තිබෙනවා. මේ ඉඩම ලබා ගන්නේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන්. මහවැලි අධිකාරියෙන් ලබා ගන්නකොට ඕනේ ඉල්ලා හිටින්නේ නැගෙනහිර පළාතේ දුප්පත් තරුණ තරුණියන් සඳහා නොමිලේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් පවත්වන්න කියලා. මහවැලි අධිකාරියෙන් ඒ සඳහා අවසර ලබා දෙන්නේ පොදු කටයුත්තක් වෙනුවෙන් මේ ඉඩම බදු දෙන්න කියලා. නමුත් ඔවුන් අවසානයේ මේක මුදල් ගෙවලා උපාධි ලබා දෙන විශ්වවිද්‍යාලයක් තමයි මේක ඉදි කරන්නේ. ඊළඟට මේ ඉඩම මේ ජයන්තිආය ඒකකයේ ඉඩම මහවැලි සෝන් 4A ප්‍රදේශයේ සිද්ධපුර නගරය ඉදිකිරීම සඳහා මහවැලි අධිකාරිය විසින් සැලසුම් කරපු ප්‍රදේශයක්. ඒ නගරය ඉදිකිරීම පැත්තක තියලා තමයි මේ ඉඩම හිස්බුල්ලා මහත්මයාට බදු දෙන්නේ. මේ ඉඩම බැහැර කිරීම සඳහා තිබෙන ක්‍රමවේදයේ ගැටලු තිබෙනවා. ඉඩම බැහැර කිරීමට අනුමැතිය ඉල්ලලා ඉඩම බැහැර කරලා බදු දීලා අවුරුදු 4කට පස්සේ 2018 පෙබරවාරි 1 වෙනිදා තමයි මහවැලි අමාත්‍යාංශයේ බාර ඇමතිවරයා හැටියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඉඩම් බැහැර කිරීමේ ලේඛනයට අත්සන් කරන්නේ. මේ සියල්ල කරලා ඕන අක්කර 35ක් අවුරුදු 35කට බදු ගන්නවා. අද වෙනකොට ඒ අක්කර 35ට අමතරව තවත් අක්කර 8ක් නීති විරෝධී ආකාරයෙන් ගොඩනැගිලි ඉදි කරලා තියෙනවා. ඒ වගේම තවත් අක්කර 15ක් අවසරයකින් තොරව එලිපෙහෙලි කරලා තිබෙනවා. මේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් Google ආධාරයෙන් සහ GPS ආධාරයෙන් ඉදිරිපත් කරන ලද සිතියමක්. ඒ අනුව ඔවුන්ට තිබෙන්නේ මේ ලොට් නම්බර් 804, 800 සහ 808, 812 කියන හතර පමණයි. එතනින් උඩ පැහැදිලිවම අක්කර 8ක් නීති විරෝධී ලෙස ගොඩනැගිලි ඉදි කරලා තිබෙනවා. එතනින් උඩ තව අක්කර 15ක් ඔවුන් කිසිදු අවසරයකින් අනුමැතියකින් තොරව මේ විදිහට එලිපෙහෙලි කරලා තිබෙනවා. එතකොට අක්කර 23ක් මේ අක්කර 35ට අමතරව ඔවුන් ලබාගෙන තිබෙනවා. ඊළඟට ඔවුන්ගේ දෙවෙනි නීති විරෝධී කටයුත්ත තමයි මේ ඉදි කරලා තිබෙන ගොඩනැගිල්ල සඳහා ඔබ මාධ්‍යමකින් දකින්න ඇති ගොඩනැගිල්ල. ඒ ගොඩනැගිල්ල සඳහා අදාළ පළාත් පාලන ආයතනයෙන් ප්‍රාදේශ සභාවෙන් අනුමැතියක් ලබාගත් බවට කිසිදු ලේඛනයක් නැහැ. අපි මේ ප්‍රාදේශ සභාවේ ලේකම්වරයාගෙන් විමසීමක් කරා. ඒ වගේම මේ ආයතනයෙන් විමසීමක් කරා. තවමත් අද වෙනකන් හිස්බුල්ලා මහතාට ওই පදනමට මේ ගොඩනැගිල්ල ඉදිකිරීමට අදාළ කරන පළාත් පාලන ආයතන අනුමැතිය සහිත ලේඛන ලබා දෙන්නට බැරි වෙලා තිබෙනවා. තුන්වෙනි කාරණය තමයි මේක නීති විරෝධී වෙන්නේ. මේ ආයතන ලියාපදිංචි සම්බන්ධයෙන් මේ ආයතන එක කාලයකදී ශ්‍රී ලංකා හීරාපදනම හැටියට කටයුතු කරනවා. පස්සේ වුන් හීරාපදනම හැටියට නම් වෙනස් කරනවා. නමුත් මේ රාජ්‍ය නොවන ආයතන ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් රටේ තිබෙනවා. 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීමේ හා අධීක්ෂණය කිරීමේ පනත යටතේ මේ සියලු රාජ්‍ය නොවන සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය ලියාපදිංචි කරන්නට ඕනි. නමුත් අද දක්වා ශ්‍රී ලංකා හීරාපදනම හෝ හීරාපදනම කියන ආයතනය රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය කිසිදු ලියාපදිංචියක් ලබාගෙන නැහැ. ඊළඟට මේක නීති විරෝධී වෙන ඊළඟ කාරණය තමයි මේ ආයතනය සඳහා මුදල් ලැබීම. ඒක තමයි මේක තිබෙන බරපතලම ප්‍රශ්නය. මේකට මුදල් ලැබිලා තිබෙන සෞදි අරාබියේ. සෞදි අරාබියේ මේ ලැබුණේ ණයක්ද ප්‍රධානයක්ද කියන එක පිළිබඳව විවිධ පරස්පර මතයන් මේ බැටික්ලෝ කැම්පස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉදිරිපත් කරා. එක වෙලාවක කිව්වා වුන් එක සහන ණයක් කියලා, තව වෙලාවක ප්‍රධානයක් කියලා. හැබැයි අවසාන වශයෙන්
හිස්බුල්ලා මහත්මයාට පිළිගන්න සිද්ධ වුණා මේක ප්‍රධානයක් නොවේ ණයක් කියලා. බයි ණයක් නම් ඔහු කියන ආකාරයට මේක පොලි රහිත සහන ණයක් නම් එය ආයෝජන මණ්ඩලයට දැනුම් දිය යුතුයි. ආයෝජන මණ්ඩලයෙන් මේ සඳහා අවසර ලබා ගැනීමේදී ඒ ණයක්ද ලබා ගන්න ණය ලබා ගන්න ප්‍රභවය මොකක්ද කියන එක පිළිබඳව පැහැදිලි දැනුම් දිය යුතුයි. ආයෝජන මණ්ඩලයට කිසිදු ආකාරයක මේ ණය මුදල සම්බන්ධයෙන් දැනුම් දීලා නැහැ. ඒ වගේම මේ මුදල් ලැබිලා තිබෙන්නේ අවස්ථා කීපයකදී ලංකා බැංකුවේ ගිණුමකට. તો ලංකා බැංකුවට අද වෙන තෙක් මේට අදාළ ණය ගිවිසුමක් ඉදිරිපත් කළා නැහැ. ඔහු කියනවා නම් මේක ලැබුණේ ණයක් හැටියට කියලා. ඒ ණය ගිවිසුම ආයෝජන මණ්ඩලයටත් ලංකා බැංකුවටත් ඉදිරිපත් කරන්නට ඕනේ. අද වෙනකන් එවැනි ණය ගිවිසුමක් ඉදිරිපත් කළා නැහැ. ඊළඟ කාරණේ තමයි මේ ණයක් නම් නැවත ගෙවන්නට ඕනේ. ණය ලබා ගැනීමේදී අපේ රටේ ඒ සඳහා මහ බැංකුව විසින් අනුමත කරලා ක්‍රමවේදයක් තිබෙනවා. විදේශීය ණය ගැනුම් ගිණුමක් එහෙම නැත්නම් external commercial borrowing account එකක් කරහා තමයි මේ ණය එන්නට ඕන. ඒ සඳහා විනිමය පාලකෙන් අවසර ලබා ගන්නට ඕන. මේ සම්බන්ධ කිසිදු අවසරයක් විනිමය පාලකෙන් ලබාගෙනත් නැහැ. ඒ වගේම මේ මුදල් ලැබිලා තිබෙන්නේ එවැනි ආකාරයේ විදේශීය ණය ගිණුමක් කරහා නොවේ. ඒ කියන්නේ මේක නැවත ගෙවන්නට බෑ. ඒ අනුව මෙය ණයක් කියන එක ප්‍රශ්නකාරී වෙනවා. නිසා මෙහෙට මුදල් ලැබීම සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කරලා තිබෙන ප්‍රකාශ අතිශය පරස්පරයි. ඒ වගේම මේකට අදාළ කරන ලේඛන ඉදිරිපත් කළා නැහැ. නිසා මේ ආයතනය මේට මුදල් ලැබීම පැත්තෙන් නීති විරෝධී ස්වභාවයක් උසලනවා. ඒ වගේම තමයි 2012 ඉඳලා මේ ආයතනයට අවසර ලබා ගැනීමේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් අවසර ලබා ගන්නකොට ඊළඟට මේ සඳහා මහවැලි අධිකාරියෙන් ඉඩම ලබා ගන්නකොට ඊළඟට මේ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපි ලේඛන හුවමාරු කර ගන්නකොට මේ සම්බන්ධයෙන් ලංකා බැංකුවේ ගිණුමක් කරලා මුදල් ලබා ගන්නකොට මේ කිසිදු අවස්ථාවක මේ හැම අවස්ථාවකදීම හිස්බුල්ලා මහතා එක්කෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එහෙම නැත්නම් නියෝජ්‍ය ඇමතිවරයෙක් එහෙම නැත්නම් රාජ්‍ය ඇමතිවරයෙක් මේ ආණ්ඩුවත් එක්ක රජයත් එක්ක කරන ව්‍යාපාරික කටයුත්තක යෙදීමේදී මෙතන බැඳියාවන් අතර ගැටුමක් හටගෙන තිබෙනවා conflict of interest. ඒ නිසා ඒ අර්ථයෙන් ගත්තත් මෙය නීති විරෝධී කටයුත්තක්. ඒ නිසා ආකාර කීපයකින්ම මේට මුදල් ලබා ගැනීමේදී ඉඩම ලබා ගැනීමේදී ඒ වගේ මේකට ලියාපදිංචියක් නොමැතිකම අනුමැතිය ලබා ගැනීමේදී සහ හිස්බුල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මේ මැදිහත් වී තිබීම නිසාම මේක නීති විරෝධී ස්වභාවයක් උසලනවා එක පැත්තකින්. ඊළඟ කාරණය තමයි මේ ආයතනයට මුදල් ලැබීම ඒ ආයතනයේ පිහිටුවීම ඒ සඳහා අවසර ලබාගත් සමහර පාඨමාලා ඒ සඳහා එන විශ්වවිද්‍යාල ආචාර්යවරු විශේෂ සෞදි අරාබියෙන් මේ සියල්ල සැලකුවට පස්සේදී මේක නීති විරෝධී වෙනට අමතරව මෙය අපේ රටේ ජාතික සමගියට සංහිඳියාවට බරපතල අනතුරක් විය හැකි ආකාරයේ ආයතනයක් බවට පත් වෙනට බොහෝ දුර ඉඩකඩ තිබෙනවා. මෙය මේ දකුණු ආසියාවේ යම් මූලධර්මවාදී විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කරන්නට උවමනා තරම් ඉඩකඩ තිබෙනවා. මොකද අපේ රටේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් යම් පාඨමාලාවකට අවසර ලබා ගත්තට පස්සේදී වෙනත් පාඨමාලා සිදු කරනවා නම් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අපේ කිසිදු පනතක හරියට සඳහන් වෙලා නැහැ. ඒ අනුව මෙයට මුදල් ලැබෙන ප්‍රභවය පිළිබඳවත් මෙයට මැදිහත් වෙලා ඉන්න පුද්ගලයන් පිළිබඳවත් ලෝකයේ දැන් තිබෙන ප්‍රවණතාවයන් පිළිබඳව සලකා බැලීමේදී මෙය යම් මූලධර්මවාදී ආයතනයක් දක්වා වෙනස් කරන්නට වුවමනා තරම් හැකියාවක් තිබෙන අනතුරු තිබෙනවා. ඒතර මෙහෙම ආයතනයකට අවසර ලබා දුන්නොත් හෙට අනිද්දා වෙනකොට LTT ඩයස්පෝරා එකේ මුදල් ලෙවල අපේ රටේ වුණත් දෙමළ බෙදුම්වාදී මූලධර්මවාදී විශ්වවිද්‍යාලයක් වුණත් ආරම්භ කිරීමේ ඉඩ කඩ තිබෙනවා. නිසා මේ අනතුරුදායක తত্ত্বය නීති විරෝධී පැත්තෙන් පමණක් නොවේ මේ අපේ රටේ ජාතික සමගිය සංහිඳියා පැත්තෙනුත් බරපතල අනතුරක් නිර්මාණය කරලා තිබෙනවා. දැන් මේ බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභාවල සාකච්ඡාවට ගත්තා. විශේෂයෙන් මමත් නියෝජනය කරන පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව මේ බැටික්ලෝ කැම්පස් එක පිළිබඳව විමර්ශනය කරන්න ගත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසුව නොවේ. අපි දැන් මේ අවුරුද්දේ මුල ඉඳලා මේ ආයතන සම්බන්ධ විමර්ශන ක්‍රියාවලියක් කරමින් ඉන්නවා. ඊට අමතරව තේරීම් කාරක සභාවෙත් මේ ප්‍රශ්න සාකච්ඡාවට ගත්තා. රාජ්‍ය ගිණුම් කාරක සභාව වගේම කෝප් එකත් මේ සම්බන්ධයෙන් වාර්තා නිකුත් කරලා තිබෙනවා. ඊට අමතරව
මේ මුදල් ලැබීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම පරීක්ෂණයක් කරගෙන යනවා. ඊට අමතරව ජනාධිපති මචන කමිටුවටත් හිස්බුල්ලා මහතා කැඳවලා තිබුණා. මේ සියල්ල කරලා තිබියදී තමයි පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබඳ කාර්ක සභාව පහුගිය ජූනි මාසේ 21 වෙනිදා මේ සම්බන්ධයෙන් ඉතාම සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කළේ. ඒ වාර්තාවේ පැහැදිලිව සඳහන් කරනවා මේ ආයතනය ආරම්භ වූ ආකාරය සහ ඒ නීති විරෝධී වන්නේ කෙලෙසද කියලා. ඒ වගේම මේ කාර්ක සභාවේ ඉන්න සියලුම മന്ത്രിවරුන්ගේ එකඟතාවයෙන් ඒකමතික අනුමැතියෙන් යම් නිර්දේශයක් ඉදිරිපත් කළා තිබෙනවා. ඒක හරි වැදගත්. ඒ තමයි මේ බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සියලු වත්කම් සහ ගොඩනැගිලි රජයට පවරා ගන්නා ලෙසත් එම වත්කම් හා දේපල නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ලෙස පවත්වාගෙන යාම සිදු කළ යුතු බව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව නිර්දේශ කරයි. එසේ කිරීමෙන් නැගෙනහිර විශ්වවිද්‍යාලය පහසුකම් සපිරි ජාතික විශ්වවිද්‍යාලයක් ලෙස තවදුරටත් දියුණු කළ හැකි අතර මෙම මණ්ඩපය නූතන තාක්ෂණය සම්බන්ධ පාඨමාලාවන් හා සංචාර කර්මාන්තය ඉගැන්වෙන සහජීවනයේ විද්‍යා භූමියක් බවට පත් කළ යුතු බව කාර්ක සභාව නිර්දේශ කරයි කියලා ඉතාම පැහැදිලිව මේ සඳහා කරන්න ඕන නිර්දේශයන් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. මෙහෙම තිබියදී තමයි මේ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරාට පස්සේදී කැබිනට් මණ්ඩලය මේක සාකච්ඡාවට ගත්තා. කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් යම් මත ගැටුමක් ඇති වුණා කියලා මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඒ අතරේ අගමැතිවරයා විසින් මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා අනු කමිටුවක් නම් කරලා තිබෙනවා. ඒ අනු කමිටුවේ ඉන්නේ මලික් සමරවික්‍රම, මංගල සමරවීර, මනෝ ගණේෂන් සහ ලකී ජයවර්ධන කියන අය. ඒ අනු කමිටුව ඉදිරිපත් කරන වාර්තාව පදනම් කරගෙන සති 6ක් තුලදී කැබිනට් මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වෙනවා. දැන් ආංශික අධීක්ෂණ කාරක සභාව මෙවැනි පැහැදිලි නිර්දේශ ඉදිරිපත් කරලා තිබියදී අපිට දැනගන්න ලැබෙන හැටියට මේ කැබිනට් අනු කමිටුව විසින් මේ බැටික්ලෝ කැම්පස් ආයතනයට දෙන්න යන නිර්දේශය තමයි උන්ගේ විසඳුම තමයි මෙය හිස්බුල්ලා මහත්මයාටම පවරලා පෞද්ගලික උපාධි ප්‍රදානය කරන ආයතනයක් හැටියට පවත්වාගෙන යන්නට ඉඩකඩ ලබා දිය යුතු කියන නිර්දේශය තමයි ලබා දෙන්න යන්නේ කියන එකයි අපිට දැනගන්න ලැබිලා තිබෙන්නේ. මොකද මේ අනු කමිටුවේ සංයුතිය හැටියට බැලුවට පස්සේදී ඊට වඩා එහා තීන්දුවක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. දැන් මේ අනු කමිටුව නම් කරලා තිබෙන්නේත් මේ ප්‍රශ්නයට සම්බන්ධ චූදිතයන් සමහරයි. මේ ආයතනයේ මුදල් ලබා ගැනීම සම්බන්ධ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ මුදල් එවීමේදී ඒ මුදල් නියාමනය කළ යුත්තේ මහ බැංකුව විසින්. මහ බැංකුවේ ඒ ක්‍රියාවලිය සිද්ධ නොවීම ගැන මුදල් ඇමතිවරයෙක් කියන්නට ඕන. ඒ ඇමතිවරයාත් මේක ඇතුලේ ඉන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මේ සඳහා අවසර ලබා දීමේදී කිසිදු ආකාරයක හොයා බැලීමකින් තොරව ඔහේ අත්සන් කරලා තියෙන්නේ. ඒතර BO එක දිගටම අයිති වෙලා තිබුණේ මලික් සමරවික්‍රම ඇමතිවරයාට. ඔහුත් මේ කමිටුවේ ඉන්නවා. ඉතින් මේ කමිටුව දිහා බැලුවට පස්සේ අපිට පේනවා මේ කමිටුවේ විශේෂයෙන් ලකී ජයවර්ධන කෙසේ වෙතත් මනෝ ගණේෂන් කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාම යට කරගෙන මලික් සමරවික්‍රම සහ මංගල සමරවීර රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අදහස ක්‍රියාවට නැංවීම සඳහා වාර්තාවක් ඉදිරිපත් කරයි කියලා තමයි පේන්නේ. මොකද මේ රනිල් මලික් මංගල ජටිලයන් තුන්දෙනා ඩොලර් මිලියන 100ක් ලංකාවට එනවා නම් ඕන දෙයක් කරන්න සූදානම් අය බව මෑත ඉතිහාසය තුළ ඔප්පු කරලා තිබෙන්නේ. මේ ජටිලයන් තුන්දෙනා තමයි අපේ රට කුණු අංගනයක් කසල අංගනයක් කරන සිංගප්පූරු ගිවිසුම පිටිපස්සේ ඉන්නේ. ලෝකේ හොඳම වරායන් 25 අතරින් එකක් වන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකුණන ක්‍රියාවලිය පිටිපස්සේ ඉන්නේ මේ ජටිලයන් තුන්දෙනා. අපේ රට රාජ්‍යතාන්ත්‍රිකව බලවත් අපහසුතාවයකට පත් කරන චීන මේ හම්බන්තොට වරායේ චීනට පැවරීම සම්බන්ධ ක්‍රියාවලිය පිටිපස්සේ ඉන්නේ මේ අය. ඒ වගේම අපේ රටේ සම්පතක් වෙච්ච තෙල් ටැංකි ටික ත්‍රිකුණාමලේ ඒ තෙල් ටැංකි යලි පවරාගෙන අපේ රටේ සම්පතක් කරගන්න එකට බාධා කරමින් නැවතත් ඒ ඉන්දියාවට ලබා දීමේ උත්සාහයක නිරත වෙලා ඉන්නේ මේ කියන රනිල් මලික් මංගල ජටිලයන් තුන්දෙනාම තමයි. ඒ නිසා වුන් මෙයත් ආයෝජනයක් හැටියට සලකලා ඔවුන්ගේ තර්කයේ බවට පත් වෙලා තිබෙන්නේ මේ නීති විරෝධී අපේ රටේ ජාතික සමගියට බාධා එල්ල කරන්න පුළුවන් මේ බැටික්ලෝ කැම්පස් ආයතනය රජයට පවරගත්තොත් මේ කියන විදිහට
අපේ රටට ආයෝජකයන් එන එකට බාධාවක් වෙයි කියන එක. ඕක තමයි ඕන් සයිටම් ආයතන සම්බන්ධනුත් කිව්වේ. ඉතින් ඔන්න ඔය ආයෝජන එන එකක් නෑ කියන බීතිකාව මිත්‍යාව හදලා මේ නීති විරෝධී ආයතනයට සුජාතභාවයක් ලබා දෙන්නයි මේ මලික් මංගලගේ බලපෑමෙන් මේ අනුකමිටුව කටයුතු කරමින් යන්නේ. ඒ නිසා එක පැත්තකින් මේ ක්‍රියාවලියට අපේ සම්පූර්ණ විරෝධය ප්‍රකාශ කරනවා. නිසා අපි තීන්දුව කළා තිබෙනවා මේ සම්බන්ධයෙන් මේ ඉදිරිපත් කරලා තිබෙන අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තු විවාදයට ගන්න ඉතාම ඉක්මනට. ඒ නිසා මේ එළඹෙන පක්ෂ නායක රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණ යෝජනාවක් ඉදිරිපත් කරනවා ඉතාම ඉක්මනට මේ සම්බන්ධයෙන් එක් දින විවාදයක් පාර්ලිමේන්තුවේ පවත්වන්න කියලා. ඒ විතරක් නෙවෙයි මේ නීති විරෝධී ආයතනය සම්බන්ධයෙන් මෙය රජයට පවරා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා අපිට නීතිය පැත්තෙන් මොකද්ද කරන්න පුළුවන් කියන පිළිබඳව අපි නීතිමය උපදෙස් ලබා ගන්න කටයුතු කරමින් යනවා. ඒ වගේම අපි මේ ආයතන රජයට පවරා ගැනීම සඳහා වෙච්ච ක්‍රියාවලියට අපේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය, අපේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු අධ්‍යාපනය සම්බන්ධ ශේෂ්ත්‍රාත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා. මේ බලපෑම ආණ්ඩුවට කරලා ආණ්ඩුව කවදාත් කරන්න සූදානම් වෙන මේ විකිණීමේ ක්‍රියාවලිය නතර කරලා ඒ වෙනුවට මේ රජයට පවරා ගැනීම කටයුතු කරන්න. මොකද දැන් මේ අපේ රටේ තිබෙන මේ මඩකලපු නගරේ ඉඳන් කිලෝමීටර් 16ක් දුරින් තිබෙන මඩකලපු විශ්වවිද්‍යාලය නැත්නම් නැගෙනහිර විශ්වවිද්‍යාලය. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ 3000ක් පමණ ඉගෙන ගන්නවා. හිස්බුල මහත්මයා කියන විදිහට ඔහු සැලසුම් කරලා තිබෙන්නේ මේ විශ්වවිද්‍යාලය ළමයි 10000කට ඉගෙන ගන්න. ඔහු කියනවා නැගෙනහිර පළාතේ ඉන්න දුප්පත් අහිංසක දරුවන්ට ඉගෙන ගන්න අවස්ථාවක් තමයි ඔහු හදන්නේ කියලා. සත්‍ය අපි කැමති ඔහුට එහෙම සැබෑ අරමුණක් තිබෙනවා නම් දැන් මේ විශ්වවිද්‍යාලය කොහොම හරි හදලා තිබෙන නිසා ඔහුට තිබෙන්නේ නැගෙනහිර විශ්වවිද්‍යාලයට තව ළමයි 10000ක් ගන්න පුළුවන් විදිහට. ඒක ළමයි අපිට 15000ක් විතර වැඩි කර ගන්න පුළුවන්. ඒ රජයට පවරා දුන්නා නම් එහෙම නැගෙනහිර පළාතේ ළමයින්ටත් අපේ රටේ සමස්ත දරුවන්ටත් තවත් විශ්වවිද්‍යාලයක් හිමි වෙනවා. ඒක තමයි මේක කළ යුතු වන්නේ. ඒ නිසා ඔහුගේ අරමුණ ඔහු කියන අරමුණ සැබෑ නම් ඔහු කළ යුතු වන්නේ වෙන මොකක්වත් නෙවෙයි මේ රජයට පවරා දීම සඳහා සහාය වීම. එහෙම නැත්නම් මේ පිළිබඳ බරපතල ප්‍රශ්න තිබෙනවා. අපි කියන්නේ මේක රජයට පවරා ගැනීම නතර නොවිය යුතුයි. මේක මුදල් ලාභ ක්‍රමවේදය පිළිබඳව මේකට අවසර ලබාගත් ක්‍රමවේදය පිළිබඳව මහලේ අධිකාරී ඉඩම් අක්කර 23ක් නීත්‍යානුකූල නොවන ලෙස පරිහරණය කිරීම පිළිබඳව මේකට අදාළ පුද්ගලයන් සියලු දෙනාට නඩු පවරන්න ඕන නීති හමුවට ගේන්නට ඕන. මොකද මේක බරපතල නීති විරෝධී කටයුත්තක්. මේ ආකාරයට තමයි අපේ රටේ නීති විරෝධී ලෙස මුදල් ගෙන්නාගෙන මෙවැනි ජාවාරම් සිද්ධ කරන්නේ. ඒ නීතිමය කටයුත්තට අපි අත තියෙන අතරේදී බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් විවාදයක් අරගෙන මේ ජනතාව දහන්න යොමු කරන්නට. තිරුඟු පිළිමිල වැඩි වෙලා තියෙනවා. ඒකෙන් ආමිලක් වැඩි වෙනවා දැන්. ඊයත් එක්ක ආරෝග්‍ය සේවා අධිකාරිය කියන විදිහට වැඩි කරන්න නැහැ කියන එක. එසෙට් එකකුත් තියෙන මේ සම්බන්ධයෙන්. මේක අදහස් කරපුවා. දැන් මේ ආණ්ඩුවක් නැහැ. ආණ්ඩුවක් නැතිකොට රටේ ජනතාවට බලපාන ප්‍රශ්න පිළිබඳව ජනතාව වෙනුවෙන් ඉදිරිපත් යුතු ආයතන ඒ මට්ටමේ මැදිහත් වෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ තිබෙන්නේ. ඔබ දන්නවා දැන් මේ බඩු මිල සේවා මිල ඉහළ ගිහිලා ජනතාව විශාල බරකින් ඉන්න වෙලාවේ පීඩනයක ඉන්න වෙලාවේ තමයි මේ සමාගම් විසින් මිල වැඩිවීම සිද්ධ කරන්නේ. ඉතින් පාරිභෝගික අධිකාරිය ඔවුන් ප්‍රකාශයට පත් කළත් මම හිතන්නේ නැහැ ආණ්ඩුව ජනතාවට සහනයක් ලබා දීම සඳහා ශක්තිමත් ක්‍රියාමාර්ග ගනී කියලා. ඒ කවදාත් සුපුරුදු විදිහටම මේ බර ජනතාව මත පැටවීමෙන් අවසන් වෙන දෙයක් තමයි ඔකෙත් තියෙන්නේ. ඒ අතර ඉතින් ආණ්ඩුව ඕනම් ප්‍රචාරක ව්‍යාපෘතියක් අරගෙන යයි පාන් පිටි කන එක හොඳ නැහැ කියලා. ඔබතුමා කතා කරපු කාරණාවත් එක්ක මේ සාමාන්‍යයෙන් ජනතාව විමුක්ති පෙරමුණ කියන්නේ නවදෑම ඉතිහාසයේ ප්‍රශ්නයක් වෙන්න කලින් මේ ප්‍රශ්න දිහා ඉස්සරහින් දැකපු පක්ෂයක්. හැබැයි අද මේ කතා කරපු කාරණා මීට කලින් උද්බල සේනා සංවිධානය විසින් පෙන්වා දීපු කාරණා. එතකොට මේ සියල්ල සිද්ධ වෙලා මේකේ බිල්ඩින් හැදිලා පාඨමාලා ආරම්භ වෙන්න ඕන වෙන්නේ කියලා තියෙද්දිද ජනතා විමුක්ති පෙරමුණ දකින්නේ මේක බරපතල කාරණාවක් කියන්නේ. මේකේ ප්‍රධාන ප්‍රශ්නය තිබෙන්නේ අපේ රටේ උපාධි ප්‍රදානය කරන ආයතන පිහිටවීම සඳහා තිබෙන
අවස්ථාව ඉඩකඩ තමයි මේ අය පාවිච්චි කරන්නේ. ඔබ දන්නවා ජනතා විමුක්ති පෙරමුණ මේ 1978 අංක 16 පනතේ 85 ගෙනාපු සංශෝධනයට දිගටම විරුද්ධ වුණා. මොකද ඒ සංශෝධනය හරහා තමයි 1998 ඉඳලම අපේ රටේ විවිධ පෞද්ගලික විශ්වවිද්‍යාල එන්න පටන් ගත්තේ. ඒක මුලින්ම ආවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හැටියට සයිටම් ආයතනයේ දක්වාම මේ රට දන්න සියලු පෞද්ගලික උපාධි ප්‍රදානය කරන ආයතනයන් රිංගුවේ එහිලා හරහා. ඒ නිසා අපි දිගටම උත්සාහ කරේ අන්න ඒ සිදුර වහ ගන්න. මොකද ඒ සිදුර වැහුවේ නැත්තම් හෙටත් මෙවැනි අනතුරක් එන්නට පුළුවන්. ඒතකොට ජනතා විමුක්ති පෙරමුණ ඒ පෞද්ගලික උපාධි ප්‍රදානය කරන ආයතන එන හැම අවස්ථාවකම ඒට එරෙහි වෙලා තිබෙනවා, සටන් කරලා තිබෙනවා, උද්ඝෝෂණය කරලා තිබෙනවා, සමහරව පරාජයටපත් කරලා තිබෙනවා. දැන් අද මේ විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් මේ උපාධි ප්‍රදානය කරන ආයතන සම්බන්ධයෙන් වැඩිපුර අවධානයක් යොමු වෙලා තිබෙන්නේ මේ පෞද්ගලික උපාධි ප්‍රදානය කරන ආයතනයකට අමතරව යම්කිසි ආකාරයක ශරියා නීතිය උගන්වන, ඉස්ලාමී බැංකින් ක්‍රමය පිළිබඳව උගන්වන නැගෙනහිර පළාතේ පිහිටවන විශ්වවිද්‍යාල බවට පත්වීම නිසා. අපි මේකෙදී මේ සිදුර ඉවහ ගන්න ඕමනාව තිබෙන්නේ. මම කලින් කිව්වා වගේම එහෙම නැත්නම් අද අපි මේ එක්තරා පැත්තෙන් එන මූලධර්මවාදී අනතුර පරාජයටපත් කරා වෙන්න පුළුවන්. හෙට වෙන තැනකින් එන්නට පුළුවන්. ඒ නිසා හෙට ආවොත් මම කලින් කිව්වා වගේ LTD ඩයස්පෝරා එක උදව් කරලා දෙමළ බෙදුම්වාදී මූලධර්මවාදී විශ්වවිද්‍යාලයක් ඒත් මේ සිදුරම තමයි එන්නේ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ දිගටම මෙන්න මෙවැනි ආකාරයේ එය ජාතිවාදී අර්ථයකින් මූලධර්මවාදී අර්ථයකින් එන සිදුර වගේම ඒ අවස්ථාව පාවිච්චි කිරීම සඳහා වුන් යොදා ගන්නා ඉඩකඩ වැහිීමටයි දිගටම සටන් කළේ. මේ පවරා ගන්න ලද ඉඩම් සම්පූර්ණ පොදු දේපලක් නේද මේවා අපේ ආණ්ඩුවටයි ඒක රජයටයි. ඔව්. මේකට මේ පවරා ගැනීමේදී ගෙවන ලද මුදලක් තිබුණා නම් ඒ සාධාරණ මුදලක්ද ගෙවලා තියෙන්නේ. මම ඔබට පැහැදිලි කරා ඉඩම බදු ගැනීමේදී වුන් ඉදිරිපත් කරලා තිබෙන්නේ පොදු කටයුත්තක් සඳහා තමයි ඉඩම ඉල්ලලා තියෙන්නේ. ඒ අනුව තමයි රජයේ තිබෙන තාක්ෂීරුවන් හැටියට මේ රුපියල් අක්කර 35ටම අවුරුදු රුපියල් ලක්ෂ 5කට අඩු මුදලක් තමයි ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ ඉඩම බැහැර කිරීමේ ක්‍රියාවලිය තුල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මොකද මෙය මහවැලි අධිකාරිය විසින් සංවර්ධනය කිරීම සඳහා සැලසුම් කරපු ප්‍රදේශයක්. ඔවුන් එහි නගරයක් ඉදි කරන්න තමයි සැලසුම් කරලා තිබෙන්නේ. එසේ තිබියදී තමයි මේ හීරා ෆවුන්ඩේෂන් එකට මේ ඉඩම ලබා දෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන භෞතික සැලසුම් කමිටුවේ අනුමැතියත් නිසි පරිදි ලබාගෙන නැහැ. මම ඔබට කිව්වා වගේම අදාළ අමාත්‍යවරයා මේ සඳහා ඉඩම් බැහැර කිරීමේ ලේඛන අත්සන් තබන්නේ අවුරුදු 4ක් ගියාට පස්සේදී. එතකොට ඕන් සියලු දේවල් ඉදි කළත් අවසන් නැහැ. මේ මහවැලි අමාත්‍යාංශයේ බාරව හිටපු අමාත්‍යවරු 2012 ඉඳලම කටයුතු කරපු පිළිවෙල සහ නිලධාරීන් කටයුතු කරපු පිළිවෙල පිළිබඳව බරපතල ප්‍රශ්නයක් මේක තිබෙනවා. ඒ කියන්නේ ඊට පසු විපරම් මේ කියන්නේ මේ කරන්න යන පාඨමාලා සඳහා උසස් අධ්‍යාපන අංශයේ අනුමැති ගැනීම ඒ අත්‍යන්ත ඒගොල්ලෝගේ සම්බන්ධතාව නැද්ද මේ පිළිබඳව? පැහැදිලිවම අපේ රටේ මේ උපාධි ප්‍රදානය කරන පෞද්ගලික ආයතන රිංගල යන ප්‍රධානතම සිදුර තමයි මේ ආයතන අතර සම්බන්ධීකරණයක් නැතිකම. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නැත්නම් ඉඩම් පවරා ගැනීම මේ වගේ ආයතනයක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ කිසිවක් සම්බන්ධීකරණයකින් තොරව තමයි මේවට අනුමැතිය ලබා දෙන්නේ. එක් එක්කෙනා Tamanට ලැබෙන ඒ මොහොතේ එන ලිපි ලේඛනවලට අත්සන් තබනවා. මොකද මේ පැහැදිලිව සඳහන් වෙනවා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය එක තැනක ඔවුන්ගේ අවසර ලබා දීලා තිබෙන්නේ මේක ඔවුන්ට අයිති කටයුත්තක් නොවනවා කියලා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හොයන්නේ නැහැ කොහෙන්ද මුදල් එන්නේ කියලා. ආයෝජන මණ්ඩලය බලන්නේ නැහැ ආයෝජකයාගේ ශක්තිය පිළිබඳව. ඒ වගේම ආයෝජන මණ්ඩලය අහන්නේ නැහැ මේ ලබා දෙන උපාධි අපේ රටේ අනිත් අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධයිද කියලා. මහලි අධිකාරී ඉඩම් බැහැර කිරීමේදී වෙනත් කටයුතු සැලකිලි ගන්නෙ නැහැ. ඒ නිසා මේ තිබෙන අසම්බන්ධීකරණය තමයි මොවුන් පාවිච්චි කරන්නේ. ඒක තව තීව්‍ර කරගන්නට පුළුවන් යම් දේශපාලන මැදිහත්වීමක් කරාට පස්සේ. ඒ නිසා තමයි හිස්බුල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පාවිච්චි කරගන්නවා මේ ආයතන වලින් අනුමැතිය ලබා ගන්නට. එතකොට මේ ක්‍රියාවලිය
සයිටම් ආයතන සම්බන්ධව මෙහෙමම සිද්ධ වුණා. SP සානායකගේ අනවශ්‍ය මැදිහත් වීම විසින් තමයි ඒ ආයතන විසින් කඩිනමින් මේ ලිපි ලේඛන ලබා දීලා සයිටම් ආයතන නීති අනුකූලව කටයුතු කරේ. එවැනිම ආකාරයට හිස්බුල්ලත් තමන්ගේ മന്ത്രി ධූරය මේ කටයුතු සඳහා අවුරුදු 5ක් 6ක් කාලයක් තිස්සේ පාවිච්චි කරලා තිබෙනවා. මෙම පාඨමාලා ජාතීන් වර්ග 90 සියලුම දෙනාට අවස්ථාව ලබා ගන්න ඉඩකඩ තියෙනවද? ඔක ඇතුලේ මුලින් පාඨමාලා පටන් ගන්න. මෙය මුළුමුණින්ම රාජ්‍ය ආයතනයක් නම් ළමුන් බඳවා ගැනීමේ අයිතිය තිබෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට. එය අපේ රටේ උසස් පෙළ විභාගයෙන් ලබා ගන්නා ඉසෙඩ් අගය මත බඳවා ගන්නට පුළුවන්. මේ පෞද්ගලික ආයතනයක් නම් එහෙම නැත්නම් අර්ධ පෞද්ගලික අර්ධ රාජ්‍ය ආයතනයක් නම් එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තමයි බඳවා ගන්නා අයගේ සුසුකම් නිර්ණය කරන්නේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අවම නිර්ණායකයක් කරලා දීලා තිබෙනවා C2S1 කියලා. එතනින් එහාට බඳවා ගන්නා අය පිළිබඳව තීන්දුව කරන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සම්මුඛ පරීක්ෂණයකින්. එතකොට ඒ අයට වුවමනා ශිෂ්‍ය කණ්ඩායමක් මේකට බඳවා ගැනීමේ ඕනතරම් ඊට ප්‍රස්තාව තිබෙනවා. දැන් ඔවුන් තමන්ට උවමනා පරිදි තමයි ඒතර පාඨමාලා ලබා දීලා තෝරා ගැනීම කෙරෙන්නේ. හැබැයි අපේ පොදු දේවල් පාවිච්චි කරලා තියෙනවා ඔවුන් යම්කිසි සූක්ෂම ආකාරයකට. එහෙමනම් මේ ප්‍රතිපාදන උන්ට ලබා දෙන මූලාශ්‍රය. ඒ මූලාශ්‍රය කවුද? ඒ මූලාශ්‍රයේ හරි අරමුණ මොකද්ද මේම යලි නොලැබෙන මුදල් මේව ස්ථානට පොම්බ කිරීම සඳහා කියලා අපි යම්කිසි විමර්ශනයක් කරලා තියෙනවද කරනවද? ඒ සඳහා දැන් මේ මුදල දීලා තිබෙන්නේ යලි ගෙවන්න නොවේ කියන එක පැහැදිලි. මේක ණයක් හැටියට නොවන ණයක් හැටියට නොවේ දීලා තිබෙන කියන එක තමයි දැන් තොරතුරු එළිදරව් වෙමින් යන්නේ. ඒ නිසා තමයි අපි මේ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් නිර්දේශ කළා තිබෙනවා මේ ක්‍රියාවලියේදී සිදුවෙච්ච සියලු මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ව්‍යවහාරික විගණනයක් නැත්නම් ෆොරෙන්සික් ඔඩිට් එකක් ජාතික විගණන කාර්යාලය හරහා සිදු කරලා පාර්ලිමේන්තුවට වාර්තා කරන්න ඕනේ කියලා. ඒ වගේම අපේ රටේ තිබෙන මූල්‍ය පනත මේ විදේශ විනිමය පනත ශක්තිමත් කරන්නටත් නිර්දේශ ඉදිරිපත් කළා තිබෙනවා. එතකොට මෙන්න මේ පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂ නියෝජනය කරන മന്ത്രിවරු ඒකමතිකව ඉදිරිපත් කරපු ලියවිල්ල පැත්තකට දාලා තමයි අද අර කැබිනට් අනු කමිටුව Tamanට උමනා පරිදි කටයුතු කරන්නට යන්නේ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඔය සෞදියේ සිටින මේ ඔය මුදල් ලබා දෙන පුද්ගලයා මින් ඉදිරියට මේ පසුගිය කාලේ අතීතයේ මෙවැනි තැන් තවත් ලෝකයේ හදලා තිබුණාද රට තුල හදනවද? ඒ අරමුණු කරලා තිබුණේ මොකක්ද? අධ්‍යාපන ලබා දීමද? නැත්නම් විශේෂයෙන් මේ චාර්යා නීති ඇතුළු ආගමික ප්‍රතිපත්ති මොනවාරි වර්ධනයක් කරන්න මේ කරා යන්නේ කියලා බලලා තියෙනවා. මේ සඳහන් වෙන ආකාරයට 2016 මාර්තු මාසයේ සිට අවස්ථා 7කදී මුදල් ලබා දීලා තිබෙනවා. පුද්ගලයන් 14 දෙනෙකුගේ නම් මුදල් ලබා දුන්නාය කියලා බැංකුවට වාර්තා කරලා තිබෙනවා. ඒ පුද්ගලයන් එකිනෙකා සම්බන්ධයෙන් හොයන්නට ඕන. මම හිතන්නේ ඒක පාර්ලිමේන්තුවේ කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයත් උදව් කරගෙන අපේ පොලිස් මූල්‍ය අපරාධ ඒකකයක් මැදිහත් වෙලා කළ යුතු කාර්යයක්. ඒ නිර්දේශයත් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. මට මතකයි මුලින්ම ඉස්කොල්ලා කියන මහත්මයා මුලින්ම ඔක හෙලි කරේ අපිට මේ මුදල් ලබා දුන්නේ සෞදි අරාබියේ පදනමක් මගින් මේ නොමිලේ ලබා දෙන මේ ප්‍රසාද මුදලක් හැටියට කියලා. නමුත් මේ අර්බුදය පටන් ගන්නවාට පස්සේ ඔහු ප්‍රකාශ කරන්න පටන් ගත්තා මේක ණය මුදලක් තමයි ලබා දුන්නේ කියලා. මේක ජාත්‍යන්තර මේ ආධාර ලබා දීමේ ගැටලුකාරී තත්ත්ව නැද්ද? මේ හීරා පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්නේ හිස්බුල්ලා මහතා සහ ඔහුගේ පුතා. පහුගිය මාර්තු මාසයේදී අපි අධ්‍යාපන ආංශික කාර්යක සභාවට ඔහුගේ පුත්‍රයා ගෙනහල්ලා සාක්ෂි විමසීම් කරද්දී පුත්‍රයා සඳහන් කරේ මේ ප්‍රධානයක් බව. පස්සේ ඒක වැරදුනා කියලා දැනගත්තට පස්සේ තමයි හිස්බුල්ලා මහත්මයා ඇවිල්ලා මේක ණයක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් මම කියන්නේ මේ ලබා දෙන පුද්ගලයන් ඔවුන් ලබා දීමේ අරමුණ ඔවුන් ලෝකේ තව කොයි තැන්වලද මෙවැනි ආයෝජන කළා තිබෙන්නේ කියන එක පිළිබඳව හොයන එක රජයේ කාර්යභාරයක්. දැන් මේකට රජයට පවරා ගැනීම සඳහා කරන කටයුතු පිළිබඳව ඔබතුමාලා සෑහීමකටපත් වෙනවද? ඒක නිෂ්පන්දි වෙනවා කියන්නේ. නෑ කිසිසේත්ම නෑ. අපිට පේන්නේ මේ කමිටුවට මේ කැබිනට් අනු කමිටුවට මලික් සමරවික්‍රම සහ මංගල සමරවීර කියන දෙපළ
රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඇතුළත් කරන්නේම මේ රජයට පවරා ගැනීමට බාධා කරන්නටයි. මොකද මම කලින් කිව්වා වගේ ඩොලර් මිලියන 100ක් එනවා නම් ඕන දෙයක් ඉඩමක් නෙවෙයි වරායක් නෙවෙයි ගුවන්තොටුපළක් නෙවෙයි ඕන දෙයක් පවරා දෙන්නට පාවා දෙන්නට ඕන සූදානම්. නිසා මේ සැරසෙන්නේ කැබිනට් අනු කමිටුව පාවිච්චි කරලා හිස්බුල්ලට සුදුහුණු ගාලා මේ ක්‍රියාවලිය සුද්ධ කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඒ වෙනුවට අපි පාර්ලිමේන්තුවේදී මේ ආංශික අධ්‍යක්ෂණ කාර්ක සභාවේ වාර්තාව පදනම් කරගෙන මේ සම්බන්ධයෙන් විශාල මතයක් ගොඩ ගන්නත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ බලය ආණ්ඩුවට බලපෑම් කරන හැටියට පාවිච්චි කරන්නත් අපි මැදිහත් වෙනවා. අපි හිතමු මේ ජනාධිපතිවරණේ කියලා. ඔව්. දැන් ඒකට ජනතා විමුක්ති පෙරමුණ සූදානම්ද? අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂකත්වයට රෙදිද දැන්? ඇඳුම් මහලා මෝස්තර හේව වෙනස් කරනවද එහෙම? ජනතා විමුක්ති පෙරමුණේ සූදානම පිළිබඳව අපි විටින් විට මාධ්‍ය සාකච්ඡාත් දැනුවත් කළා. අපි ඒ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග ඔබතුමාලා පහුගිය කාලේ දැක්කා. ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොවේ මේ රට ගොඩනගන්නට උවමනාවක් කැපවීමක් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අගය කරන දේශප්‍රේමී වාමාංශික ප්‍රගතිශීලී බලවේගවල ඒ කඳවුරේ නියෝජිතයෙක් තමයි ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන කඳවුර බවට පත් වෙන්නේ. ඒ නිසා ඒ කඳවුරේ අපේක්ෂකෙක් ඉදිරියේදී ඒවි. ඉතින් තාම මේ පිළිබඳ සාකච්ඡා තිබෙන්නේ. අවසන් වෙලා නැහැ කවුද අපේක්ෂකයා කියලා. ඔබට බලා ගන්න පුළුවන්. මොකද ජනාධිපතිවරු එන්න ඕන අපේක්ෂකයා අපි ප්‍රකාශයටපත් කරන්න. ඔබතුමාගේ පිළිතුරු අස්සේ රැඳිලි දෙන ආපවර පොදු අපේක්ෂක සංකල්පයට යන්න දාගන්නේ කියලා. නෑ මම හිතන්නේ පොදු අපේක්ෂකයා පිළිබඳව අපේ රටේ ජනතාව තුළ තිබුණු යම් හෝ බලාපොරොත්තුවක් යම් හෝ සුබවාදී ආකල්පයක් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මුළු මුනින්ම බිඳ වැටුවා. ඒ නිසා මේ ඔය කියන පොදු අපේක්ෂකෙක් නෙවෙයි. හැබැයි ජනතා විමුක්ති පෙරමුණක් ඉන්න අපේ රටේ අනෙක් වාමාංශික කණ්ඩායම් නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී අගය කරන සංවිධාන නියෝජනය කරන ප්‍රගතිශීලී කඳවුර නියෝජනය කරන පොදු අපේක්ෂකෙක්. ඒ පැත්තට පොදුයි. අපේ කඳවුරට පොදු අපේක්ෂකෙක්. ඒක ඇතුලේ UNP එක ඉන්න පුළුවන්ද? ඔබ හිතනවා UNP එක ප්‍රගතිශීලී කියලා. ඔබ හිතනවාද UNP එක ප්‍රජාතන්ත්‍රවාදී කියලා. ඔබ නෑ වැඩිදාට කිව්වොත් අපි දන්නේ නැහැ ඒක. එතකොට ඔබ නැද්ද කියලා මම එක්සත් ජාතික පක්ෂය වෙනම අපේක්ෂක ඉදිරිපත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් යනවා. මෙය අවුරුදු 71ක් තිස්සේ රට ගොඩනැගීමට අසමත් වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂයෙන් කැඩිච්ච කණ්ඩායම්, ඒ පරණ පක්ෂවල අලුත් නායකයන්, අලුත් මූණු, ඒ සියල්ලට එරෙහිව රට ගොඩනැගීමට සමත් කඳවුරක් තමයි අපි නිර්මාණය කරගෙන යන්නේ. හොඳයි, බොහොම ස්තුතියි.